ඔක්කොම ලකුණු අතන 10යි කෙටි ප්‍රශ්නේ ලකුණු 2යි ඔක්කොම ලකුණු 12ක ගාණක් තමයි එන්නේ. එහෙනම් අපි බලමු කිවිනි එකද 3 1. දැන් ඔයාලගේ ඉස්කෝලේ වල මේ වෙනකොට ඔය පාඩම් ඉවරයි නේ? ඉවරයි. කීයද යන්නේ? මේ අභ්‍යාසය. අපේ මෙහෙ කොල්ලෝ මොනවද යන්නේ? රොයල් එකේ මොනවද යන්නේ? මැද පාඩම්? සර් ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා නැහැ. ආයිත් මම දාන්නම්. රයිට් මේකේ මම දුන්නේ 3 මේකනේ. මේකේ ඔක්කොම දුන්නා නේද? හරි. එතකොට අර ප්‍රවීන් එක විතර දුන්නේ. එක කරන්න එපා. එහෙනම් ඉතින් අර එක කින්නව අල්ල ගන්න. ඔළුව මේ පළවෙනිම අපිට කරලා. ඔව් පළවෙනිම කරලා. right අපි දෙවෙනි එක ඉඳන් බලමු වෙනවා right මේක මම දෙවෙනි ගාන ඉඳන් එනවනේ සාකච්ඡා කරනවා ඔයාලා හරි වැරදි දාගන්න අඩුපාඩු කට්ටිය හදාගන්න හදපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම ගණන් ටික ඉක්මනට හදාගන්න හරි මේ කතා කරන්නේ අපි 3 එක අභ්‍යාසයේ ඉතුරු ගණන් ටික right මෙන්න පළවෙනි ගාන ඔන්න බලා ගන්න right මෙන්න ගාන මේක කියනවා ඔන්න බලාගමු උපුල් මහතා පසුගිය මාසයේ වැටුප ලෙස රුපියල් 24000ක් ලබා ගත්තේය. ඔහු එම මුදලින් මොකද්ද මේ එම මුදලින් කියන්නේ? මේ මොකද්ද මේ කතාව? එම මුදල කියන්නේ කොච්චරද? අර ගත්ත වැටුප. වැටුප කීයද? 24000. ඒකෙන් ගමන් වියදම් වලට ගත්තලු කොච්චරක්ද? 8න් 3ක්. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? ගමන් වියදම් වලට ගත්ත ප්‍රමාණය. ගමන් වියදම් වලට මෙයා ගත්තේ එයාගේ මුදලින් කොච්චරද? 8න් 3ක්. එහෙනම් මුදලින් 8න් 3ක්. මම ඔය වගන්ති ඔහොමම ලියා ගන්නම්. එතන මුදල කියන එක දා ගන්නවා. මෙන්න මුදල කීයද? රුපියල් 24000. අල්නා යන වෙනුවට මොකද දාන්නේ පූජානි? ගුණ කිරීම දානවා. මෙතන එනවා 8න් 3. දැන් මේක නම් අපිට කපන්න පුළුවන් නේ 24ට 8 ගොඩවල් 3යි. එතකොට මෙතන 1යි මෙතනට 3යි පිටිපස්සේ තියෙනවා බිංදු 3ක්. 3000 ඒවා 3ක් රුපියල් 9000. ඔන්න දෙවෙනි එකේ උත්තරේ රුපියල් 9000. හරි අය හරි දාලා. ඔච්චරයි. ඔකේ ලේක කොහොමද? ඒ ගන්නකෝ. හදුනේ නැද්ද? ඉතින් නැද්ද? ඒක අපිට බලන්න. ඒකනේ අර බලන්න කොල්ල ටික අපි ආවෙත් නැල්ලු අපි කරා. ඒකනේ කරානේ. ඒකනේ කෙල්ලේ. ලින්ක් එක දාලා තිබ්බා. ඔව් IT එකේ තිබ්බේ නැත්නම් මැත්ස් එකේ තිබ්බා කිව්වා. ලින්ක් එක කියන්නේ මේකේ වීඩියෝ එකේ. right අපි යනවා එහෙනම් තුන්වෙනි ගානට මේක හරි නේද මේක මම කාගේද හරි කියලා අහන්නේ නැහැ ලේසි හදා ගන්න බැලුවා ඉක්මනට හදා ගන්නකො ප්‍රශ්න ලියන්න එපා තුනේ එක අභ්‍යාසයේ දෙවෙනි ගාන කියලා හදා ගන්න ප්‍රවීන් ඒක හරිද ඒක හදා ගන්න දැන් තුන්වෙනි ගාන right මෙන්න තුන්වෙනි ගාන ඒකේ කියනවා ඔන්න බලා ගන්න කොලණි අහගන්න සද්ද වැඩි පිටිපස්සේ
නිවසක ගබඩා කර ඇති ටැංකියකින් සම්පූර්ණයෙන්ම පුරවා. ඒ කියන්නේ ටැංකියේ සම්පූර්ණ එකක් තියෙනවා. ඒකෙන් 4න් 3ක් පාවිච්චියට ගත්තලු. right? එහෙනම් 4න් 3ක් පාවිච්චි කරා නම් පාවිච්චි කරාට පස්සේ ඉතිරි ප්‍රමාණය බලන්න මොකද කරන්න ඕනි? මොකද කරන්න ඕනි? 4න් 3ක් පාවිච්චි කරා නම් තව ඉතුරු කොච්චරද? 4න් 1යි. කොහොමද මේ 4න් 1 හොයාගන්නේ? අන්න ඒ වගන්ති අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. 4න් අඩු කරනවා 4න් 1ක්. මොකද මේ සම්පූර්ණයෙන්ම පුරවා තිබ්බා කියන්නේ 4න් 4ක් පිරීලා තියෙනවා. එහෙම නැත්නම් 1 කියලා මතක තියාගත්තට කමකුත් නැහැ. එහෙනම් පළවෙනි කොටස යනවා ටැංකියේ ඉතිරි ප්‍රමාණය. එහෙනම් 4න් 4න් අඩු කරනවා පාවිච්චි කරපු ටික. පාවිච්චි කරා කොච්චරද? 4න් 3ක්. නිකම්ම නම් උත්තරේ මනෝමෙන් දාන්න යන්න එපා. ඔය විදියට හදලා 4න් 1යි කියලා දාන්න. හරිනේ? ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ටැංකියේ ධාරිතාව අහනවා. එතකොට ඔන්න මම මේ 4න් 1 කියලා හොයාගත්තේ මොකද්ද? මම 4න් 1 කියලා හොයාගත්තේ මොකද්ද? ඉතිරි පරිමාව. මේ තියෙන්නේ ඉතිරි පරිමාව. තව ඒගොල්ලෝ දීලා තියෙනවා මෙන්න මේ කතන්දරය ලීටර් 200 කියලා. ඒ මොකද්ද? ඒ ඉතිරි පරිමාව. එතකොට මම හොයාගත්තේ 4න් 1 ඉතිරි පරිමාව. ඒගොල්ලෝ දීලා තියෙන්නේ 200 ඒ ඉතුරු පරිමාව. එහෙනම් ওই 200 තමයි මම හොයාගත්තේනේ. ওই ක්‍රම දෙකකට තියෙන්නේ එකම දේ. ඉතිරි පරිමාව භාගයක් විදිහට තියෙනවා 4න් 1ක් කියලා. ඒගොල්ලෝ කියනවා ඉතිරි ප්‍රමාණය ලීටර් නම් කොච්චරද? 200යි කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අර 4න් 1 කියන එක සමාන කරනවා 200ට. මට ඕනේ කොච්චරද? මුළු ටැංකිය බලන්න මොකද කරන්න ඕනේ? අන්න හරි 4න් 4ක් හොයන්න 200 වැඩි කරනවා 4න් උත්තර එනවා ලීටර් නම් 800. එහෙම නැත්නම් අපි අර රූපයක් ඇඳලා කරත් මේ ගාන මේක නම් ලේසියෙන් හදන්න පුළුවන්. හැබැයි මම ඒක අනුමත කරන්නේ නැහැ. මෙලෝදයක් බැරි එක්කෙනෙකුට එහෙම කරාට කමක් නැහැ. නැත්නම් රූප සටහන් වලින් කරන්න යන්න එපා. දැන් මේ බලන්න. දැන් මෙහෙමනේ තියෙන්නේ. ඔන්න ටැංකියේ කෑලි 4යි. ඒකෙන් 3ක් මොකද උනේ? මේ 3 මොකද උනේ? ඔය 3 ප්‍රයෝජනයට ගත්තා. දැන් ඉතුරු කොච්චරද? ඉතුරු 1යි. මේ තියෙනවා ඉතිරිය. ඉතිරිය 4න් 1යි. ඒක තමයි අපි මේ හෙව්වේ. ඔය රූපයක් ඇදලා ඔය විදිහට කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ ඉතිරි ප්‍රමාණය ලීටර් වලින් නම් කොච්චරද? අනුජ මෙහෙ බලන්න. ඉතිරි ප්‍රමාණය ලීටර් වලින් කොච්චරද? 200ක්. ඒ කියන්නේ මේ කෑල්ල 200ක්. එතකොට මේ සමාන කෑල්ලනේ තියෙන්නේ. ප්‍රවීන් වැඩි නතර කරන් ගොල්ලෝ. ඩයග්‍රෑම් එකටම දාගලා තියාගෙන එලිට අදින්න එපා. මට මෙතනට පේනවා. එතකොට 204ක් උත්තරේ 800. ඔහොම හදන්නත් පුළුවන්. රයිට් කාගේද හරි ඒක? අයියෝ එච්චරයිද? හොඳයි. ඒගොල්ලෝ හරි. හොඳයි. අතපාත්තාම අනික් කට ඉක්මනට හදාගන්න. පිටිපස්සේ කොල්ලෝ 3 දෙනාගේ වරද? හදාගන්න පුරාකව. Right, අපි අම්මි ළඟට ඕන කට්ටිය ඉක්මනට ලියා ගමු. හරි. right ඊළඟට 4 වෙනි ගාන ඉදම කතන්දරයක් බලමු. මම මොකද කරන්නේ? සලුන් එකක් දැම්මයි. එළියට සලුන් තියෙනවා වට ඊට හොයා ඒගොල්ලෝ එල්ලන ජොබ් වලට.
දෙන්නම හදලා ඉවරද? right. මෙන්න බලන්න මේ ගාන. මේකේ කියනවා ඉඩමකින් 7න් 3ක් ප්‍රදීප්ට අයිතිලු. හරිද? 7න් 3ක් අයිති නම් එයාට අයිති නැති කෑල්ල කොච්චරද? 7න් 3ක් ඌට අයිති නම් අයිති නැති කෑල්ල 7න් 4යි. 7න් 4ක් එතකොට එයාට අයිති නැහැ. එතකොට එයා මොකද කරලා තියෙන්නේ? ඒ ඉතුරු කෑල්ලෙන් තව කෑල්ලක් අරගෙන. එයාට ඉඩම් කෑල්ලක් තිබිලා තියෙනවා. ඊට පස්සේ එයාට අයිති නැති කෑල්ලෙන් 4න් එකක් මිලට අරගෙන තියෙනවා. අරගෙන මොකද කරලා තියෙන්නේ? ඒ කෑල්ලක් එතකොට එයාට එකතු වෙනවා. ඒතර මුළු ඉඩම් කෑලි කීයක් තියෙනවද එයාට? මුළු ඉඩම් කෑලි ඔක්කොම 2යි. කලින් තිබ්බ ප්‍රමාණයක් තිබ්බා, පස්සේ දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙක එකතු වුණාම එනවා එයාට දැන් තියෙන මුළු ඉඩම් ප්‍රමාණය. අහන්නේ මොකද්ද බලන්නකෝ. පළවෙනි කොටස මොකක්ද අහන්නේ? ප්‍රදීප් මිලට ගත් ඉඩම් කොටස. එතකොට මෙයා මිලට අරන් තියෙන්නේ කොච්චරක්ද? මේ තියෙන්නේ අයත් නොවු කොටසින් 4න් එකක් තමයි මිලට අරන් තියෙන්නේ. ඕක තමයි හොයන්න තියෙන්නේ. කොහොමද අපි හොයන්නේ? එහෙනම් අපි දැනගන්න ඕනේ අර මුල් කෑල්ල. කවුද මුල් කෑල්ල? ඔය රතු පෑනේ මම කොටු කරපු එකගේ මුල් කෑල්ල කවුද බලන්නකෝ. අයත් නොවු කොටස. එහෙනම් අපි ඒක හොයාගමු. ඒක විභාගයට අහන්නේ නැහැ. නමුත් අපි ඒක හොයන්න ඕනේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ විදිහට මම ලියනවා මොකද්ද? ප්‍රදීප්ට අයත් නොවු කොටස. right කොහොමද කරන්නේ හේෂානි එක? කොච්චරක් තිබ්බද? 7න් 3ක්. එහෙනම් මුළු ඉඩම කොච්චරක්ද? 7න් 7ක්. එහෙනම් 7න් 7න් එයාට තියෙන ගාන මොකද කරන්නේ? අඩු කරනවා. ඒතර උත්තර එනවා 7න් කීයද? 4. අන්න 7න් 4ක් දැන් එයාට අයිති නැහැ. එතකොට එයා මිලට අරන් තියෙන්නේ කොච්චරක්ද? මිලට ගත් කොටස කියන්න බලන්න කොච්චරක්ද කියලා? නෑ 4න් එකක් නෙමෙයි. හොඳට බලන්න අර රතු පාටින්ම රවුන්ඩ් කරපු කෑල්ල මොකක්ද ඒකේ තියෙන්නේ? අයත් නොවු කොටසින් කොච්චරක්ද? 4න් එකක්. අන්න එහෙම කියන්න ඕනේ ඈ. නිකම් 4න් එක කියලා කියන්න බෑ. දැන් අයත් නොවු කොටස අපි කලින් හොයාගත්තා. බලන්න කීයද කියලා? 7න් 4. මෙතන අල්ලා යන්න වෙනුවට මොකද්ද අපි දාන්නේ? ගුණ කිරීම 4න් 1. right සුළු කරන්නකෝ බලන්න. කොහොමද මේක සුළු කරන්නේ? කපනවා 4ට 1යි 4ට 1යි. එතකොට ඉතුරු වෙන්නේ 4ක් 1 7යි 1 වරක් 1 1යි. 7න් එකක් තමයි ඉතුරු වෙන්නේ. ඔන්න පළවෙනි එකේ උත්තරේ. 7න් 1 කාටද ආවේ? right 1 2 3 4 5 6 7යි 8යි 9යි. ඕන් වැඩි. හදා ගන්නකො එහෙනම් ඒක ඉස්සල්ලාම. ඒක 9 දෙනාගේ මුළු පන්තියම හරි බලන්න කීයක් ඉන්නවද කියලා. 3යි 6යි 9යි 12යි 15යි 18යි 19යි 20යි. භාගයට භාගයක්වත් හරි නැහැ. right එතකොට ওই විදියට එනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. ටග්ගල හදා ගන්නකො. හරි දැන් බලමු ඉතුරු කොටස.
දැන් අහනවා දෙවෙනි කොටස ප්‍රදීප් මුළු ඉඩමෙන් අඩකට වටා දැන් අයිතිලු. හරි අපි බලමු දැන් එන ප්‍රදීප්ට මුළු ඉඩමෙන් කොච්චරක් තියෙනවද කියලා. දැන් කලින් ප්‍රදීප්ට කොච්චරක් තිබ්බද? කලින් කොච්චරක් තිබ්බද? 7න් කලින් කොච්චරක් තිබ්බද කොල්ලනේ කෙල්ලනේ? 7න් 3ක් තිබ්බා. දැන් එයාට කොච්චර එයා අලුතින් කොච්චරක් ගත්තද? තව 7න් එකක් ගත්තා. දැන් එයාට ඉඩමින් අයිති කොච්චරක්ද? 7න් 4ක්. අපෙන් අහනවා භාගයට වඩා වැඩි ප්‍රමාණයක් දැන් අයිති කියලා පෙන්වන්න කියලා. කොහොමද ඒක පෙන්වන්නේ? කොහොමද පෙන්වන්නේ? ඔව් දැන් මේ වෙලාවේ මුළු ඉඩම කොච්චරද මේ වෙලාවේ නම් 7න් 7යි. එතකොට හරි අඩක් කියන්නේ කොච්චරක්ද? 3මාරයි. නේද? මුළු ඉඩමෙන් අඩක් කියන්නේ එහෙනම් 3මාරක් තමයි අඩ. එතකොට මෙයාට දැන් කොච්චර කයිද? 4ක්. එහෙනම් ඉඩමේ අඩ කොහොම ලියමු? ඉඩමෙන් හරි අඩ එහා පැත්තේ ලියමු දැන් අයිති ප්‍රමාණය. ඉඩමෙන් හරි අඩ කියන්නේ කොච්චරක්ද? 7න් 3මාරයි. දැන් අයිති ප්‍රමාණය 7න් 4යි. ඔය දෙකේ ලොක්ක කවුද? වැඩි කෙනා කවුද? 7න් 3මාරද ලොකු? 7න් 4ද ලොකු? 7න් 4 ලොකු. එහෙනම් මේ පැත්ත තමයි ලොකු. එහෙනම් මොකද අපි ලියන වගන්ති අන්තිමටම? ඒ නිසා ඉඩමෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රදීප්ට අයත්ය. ආන්ගේ කැල රින්ගවන්න ඕන. එහෙනම් අපි ලියමු ඒ නිසා ඉඩමෙන් අර සමහර අය රූපය ඇඳලා තිබ්බා. ඒකත් වැරදි නෑ හරිය. රූපය ඇඳලා පාට කරලා තිබ්බා. ඒ නිසා ඉඩමෙන් හරි අඩකට වඩා වැඩි කොටසක් කාටද? ප්‍රදීප්ට අයත්ය. right ඕක මොහොම ලියන්න ඕනේ වගන්ති. හොඳට මතක තියාගන්න. මම දැක සමහර අය මේම කෑලි 7ක් ඇඳලා එක දෙක තුන හතර පහ හය හත ඕවගේව දෙකක් ඇඳලා තිබ්බා. සමහර අය එකේම කරලා තිබ්බා. ඕම 7කට ඇඳලා ඕනනම් ඔයාලා මේ කෑලි 4ක් පාට කරලා පෙන්නන්න ප්‍රදීප්ට අයිති කියලා. මේ තියෙන්නේ ප්‍රදීප්ට අයිති ටික. හරි අඩක් කියන්නේ 3මාරක්. එහෙනම් මේක 3මාරක් පාට කරන්න. ඔන්නෝම හරි අඩ. එම නිසා මොකද වෙන්නේ? හරි අඩකට වඩා අර උඩ එක වැඩි. එහෙම පොඩි ඔහොම රූපයක් ඇඳලා පෙන්නුවත් කමක් නැහැ. නැත්තම් මේ විදියට වගන්තියකින් පෙන්නුවත් කමක් නැහැ. කොහොම වුණත් ඔය ගන්න හදද්දී ওই විදියට පියවර ටික නම් තියෙන්න ඕන. කාගේද ඒ කොටස හරි? 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මෙසර්නේ මොකෝ? හදුවේ නැද්ද ඒක? හදුවේ නැහැ. හදුවා හරිද? අර අල්නායන දාලා හදුවේ නැද්ද? හරි ඒකට හදා ගන්නකො. මොනවද ගැටලු තියෙනවද මහම් කියද්ද? ඔයා මේ පේන්නේ නැහැ. ඔව් හරියට ඒ නිසා
right මම ඔයාලට භාග ටියුට් එකක් දුන්නේ නැහැ නේද? විභාග කරන් දුන්නේ නැහැ නේ? අද දෙනවා right ඊට පස්සේ බලමු ඉතුරු කොටස නෑ මම දෙන්නම් මේ print එකක් කරලා ඔව් පොඩ්ඩේ මම ගෙදරින් ඒකේ ගණන් 7ක් 8ක් දින ඔක්කොම විභාග ගන්න. ඔය ගෙදරින් එක එක කරමු ගෙදරින් කරමු. මෙහි එක එක සාකච්ඡා කරමු. right මෙන්න කියනවා ඊළඟ එක බලා ගන්න. ඔන්න අහගන්න. මිලට ගැනීමෙන් පසු ඔන්න ආපහු ගානට යමු. මිලට ගැනීමෙන් පසු ප්‍රදීප්ට අයත් නොවු කොටසේ වර්ගඵලය. දැන් මිලට ගත්තනේ. දැන් ප්‍රදීප්ට කොච්චරක් අයිතිද? 7න් කීයක් අයිතිද යාට? 7න් 4ක් අයිති. දැන් ගාන කියනවා නොවු වර්ගඵලය. නොවු වර්ගඵලය කියන්නේ 7න් කීයක්ද? 7න් 3ක්. අයිති ටික 7න් 4යි නම් අයිති නැති කෑල්ල මේ තියෙන්නේ අයිති ටික. මේ තියෙන්නේ මේ 7න් 4 කියන්නේ ප්‍රදීප්ට දැන් අයිති ටික. නේ පූජානි. එතකොට ගාන කියන්නේ අයිති නැති ටික. එහෙනම් 7න් 4ක් උට අයිති නම් අයිති නැති ටික කොච්චරද? 7න් 3යි. ඒක තමයි 240. ඒ කියන්නේ 7න් 3ක් තමයි කවුද? 240. එහෙනම් අපි ඊළඟ කොටස බලමු. එහෙනම් අපි හොයාගන්න වෙනවා දැන් ප්‍රදීප්ට අයිති නැති ටික. මම තුන්වෙනි කොටස කරන්න යන්නේ. දැන් ප්‍රදීප්ට අයත් නොවන උඩ කොච්චරක් දැන් තිබ්බද? 7න් කීයක් තියෙනවද? මේ තියෙන්නේ 7න් කීයක් තියෙනවද? 4ක්. එහෙනම් 7න් 4ක් තිබ්බා. එහෙනම් තව නැත්තේ කොච්චරක්ද? මුළු ඉඩම 7න් 7යි. එහෙනම් නැත්තේ කොච්චරක්ද? 7න් 3යි. එතකොට මෙතන කියනවා අයත් නොවු කොටසේ වර්ගඵලය 240යි. එහෙනම් ඒගොල්ලෝ කියනවා අයත් නොවු කොටසේ වර්ගඵලය 240ක් කියලා. ඔය දෙක දෙකක්ද එකක්ද? ඔය දෙක එකක්. උඩ තියෙන්නේ ප්‍රදීප්ට අයිති නැති කෑල්ල. යට තියෙන්නේ ප්‍රදීප්ට අයිති නැති කෑල්ල. ඔය දෙකම ප්‍රදීප්ට අයිති නැති කෑල්ල. අපි හෙව්වේ භාගයක් විදිහට ඒගොල්ලෝ එක ඉලක්කමෙන් දීලා තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? අපි 7න් 3 කියන එක සමාන කරනවා කාටද? 240. එහෙනම් කොහොමද මම දැන් හොයාගන්නේ? ඒක 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුනාම එනවා 7න් කීයක්ද? 1ක්. එහෙනම් 240 බෙදමු 3ෙන් 24ට 3 ගොඩවල් 8යි. ඒ කියන්නේ මෙතන ඉන්නේ කීයද? 80. ඒ කියන්නේ එකක් 80වලු. මට ඕන එකක් නෙමෙයි මුළු ඉඩම. 7න් කීයක්ද? 7ක්. 7න් 7ක් බලන්න 80 වැඩි කරනවා. 7න් උත්තර එනවා 560යි. ඒකක ගානේ බලන්න ඒකක මොනවද? වර්ග මීටර. කාගේද ඒක හරි? අනේ අම්මෝ. කොල්ල දෙන්න. එච්චර. හදාගන්න. කොල්ල දෙන්න. very good. අනිත් පැත්තේ මොකද වෙන්නේ? මේක මොකේද? අර මේක මොකේද? අහන්න ප්‍රතිපද අයි. එහෙනම් මොකද කරන්න ඕනේ? ඕකෙන් ආයෙ බලන්න ඕනේ අපේ තුති ඉස්සරනේ. තුති ඉස්සරනේ. තුති ඉස්සරනේ. මේක අපි අතට කෙල්ල අතරක් ශුන්නා පොළොවේ යනවා. එතකොට මම කරේ මෙතන 7න් 3ක් හොයාගත්තා. ඒක 7න් 3 කියන එක ප්‍රදීප්ට අයිති නැති කෑල්ල. ඒ 7න් 3 ඒගොල්ලෝ කිව්වා ඒ 7න් 3 240ට සමාන වෙනවා කියලා. එහෙනම් මම මේ දෙක සමාන කරගෙන හොයාගත්තා මුළු ඉඩම. දැන් ප්‍රශ්නේ අහන්නේ මුළු ඉඩම නෙමෙයිනේ කොල්ලනේ. මේ අහන්නේ මොකද්ද? ප්‍රදීප්ට අයිති. එහෙනම් ප්‍රදීප්ට අයිති කොටස ඉඩමෙන් කොච්චරද උට අයිති? 7න් 4ක්. ඉඩම හොයාගත්තා 560යි කියලා. ඒකෙන් 7න් 4ක්.
7ට 1යි 8යි 84 320 ඔන්න ඔක අන්තිම උත්තරේ. ඒක 8 දෙනෙක්ගේ හරි ඈ very good ගොඩක් හොඳයි ඒ 8 දෙනෙක්. අනික් කට්ටියත් හොඳයි. අඩි ඔය ගාන දුන්නු කොහොමද මං හදන්නේ? අතාරින්න නම් එපා මේ ගාන අනිවාර්යයෙන්ම හදන්න ඕනි. අපිට අතාරින්න බෑ ව්‍යුහගත ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ කියන්නේ මේ පේපරේමයි උත්තර ලියන්න තියෙන්නේ. ඔය ගාන අතහැරියොත් අපිට ලකුණු 10ක් කොහොමවත් නැහැ. ඒක අනිවාර්යයෙන්ම ලියන්න ඕනි ගාන. ඔය ගාන බැරිම එකෙක් ඉන්නවනම් මම ලේසි ක්‍රමයකට කියලා දෙන්නම්කො. බැරිම එක්කෙනෙක් ඉන්නවනම් විතරයි ඒගොල්ලෝ එහෙම කරන්නේ. ඒකෙන් හදපුවම සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ නේ මල්කා. ඒකයි. මේ විදිහනේ හදන්නේ. පොතේත් ඒ ක්‍රමයට වැඩි කියලා දීලා නැහැ. ඒකට පුළුවන්. right. හරිනේ? තව ලියා ගන්න අය ඉන්නවද අත උස්සන්න? කවුරුත් නැහැ. ඔන්ලයින් ලියා ගන්න අය ඉන්නවද? නැහැ වගේ. එහෙනම් අය යනවා මේ ගානම right. ඉක්මනට ලියා ගමු. ඉක්මනට ලියා ගන්න ආශා. ආශා ඉක්මන් කරමු. ඔය ෆොටෝ එකක් ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් නේද? ඉවරනේ. අගනේ ඉවරයි. හරි. මේ බලන්නකෝ. ඔය මොකක් මේ ගාන හදන්න බැරි කට්ටිය මේ විදිහට හදන්න. ඔන්න අහගන්න. අහගන්නේ බලාගන්න. right. චුට්ට බලාගන්න. මෙන්න තියෙනවා ඉඩම. right. මං ඉඩම කෑලි 2යි 3යි 4යි 5යි 6යි 7යි. right. ඔන්න ඉඩම් කෑලි 7 කියලා හිතා ගන්නකෝ. right. 2යි 3යි බලා ගන්න සමාන කොටු ගහ ගන්න 4යි 5යි 6යි 7යි. ඔන්න මම ඍජුකෝණාශ්‍රයක් සමාන කොටු 7කට බෙදා ගත්තා. ආ කියන්නේ බ චූට්ටකම් හර කැදයි කියලා. දැන් මේකේ මොකද්ද වෙන්නේ? 7න් 3ක් කාටද අයිති? කාටද? ප්‍රදීප්ට. එහෙනම් මෙන්න මේ ප්‍රදීප්ගේ කොටස මම කළු පාටින් පාට කරනවා. 1යි 2යි 3යි. ඔය 3 කාටද අයිති? මේ ටික අයිති කාටද? ප්‍රදීප්ට. ඊට පස්සේ එහා පැත්ත මේ පැත්ත මොකද්ද? ඒ 4. ප්‍රදීප්ට අයිති නොවන. right. ඔය ටික තේරෙනවනේ. දැන් මොකද කරන්නේ? ඒ අයිති නොවන කෑලි කීයක් තියෙනවද එතන? 4ක් තියෙනවා. අයිති නැති කෑලි. අයිති නැති කෑලි 4ක් තියෙනවා. ඒකෙන් එකක් ප්‍රදීප ආපහු මොකද කරන්නේ? සල්ලි දීලා ගන්නවා. එහෙනම් මේකත් ප්‍රදීප් අයිති කර ගන්නවා. එහෙනම් ඒකත් මම පාට කරනවා. දැන් ප්‍රදීප්ට කෑලි 5යි. 4. සෙල්ලන්නේ නැහැ නේ. දැන් එතකොට මේ ඔක්කොම දැන් ප්‍රදීප්ට අයිති ටික. කලින් කෑලි 3ක් හිටිය ප්‍රදීප්ට 3ක් හිටියේ නෑ. කෑලි 3ක් තිබ්බා. දැන් අලුතින් එක්කෙනෙක් සෙට් කරගත්තා. ඔක්කොම කෑලි දැන් යාට 4ක් තියෙනවා. දැන් හරිනේ. මොකද දැන් පළවෙනි එකේ උත්තරේ? අය ප්‍රවීණ මේ වාර්තා කඩන්න දෙන්නේ. වාර්තා කඩනවලු ප්‍රවීණ උට කෑලි 4යි මට ඊට වඩා ඕනේ කියලා. කමන්නේ පුළුවන් සල්ලි දෙනවා ඉඩම් ගන්න පුළුවන් නේ. right. සල්ලි දෙනවනේ. මේ දැන් අහනවා පළවෙනි කොටසේ ප්‍රදීප් මිලට ගත් කොටස. ප්‍රදීප් කොච්චරක් ගත්තද ඉඩම් කෑලි අලුතින්? කොච්චරක් ගත්තද? මෙන්න මේ රතු පාට එක්කෙනානේ ගත්තේ. එහෙනම් කොච්චරක් ගත්තද? 7න් 1ක්. ඕම් පළවෙනි එකේ උත්තරේ මනෝමෙන් ලියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා දැන් ඉඩමෙන් අඩකට වටා ප්‍රදීප්ට අයිති බව පෙන්වන්න. දැන් ඒක පෙන්වන්න පුළුවන් රූපෙන්ම. ඉතුරු තියෙන්නේ 3යි ප්‍රදීප්ට කොච්චරක් තියනවද? 4ක්.
එම නිසා ප්‍රදීප්ට වැඩි කොටසක් අයිති කියලා ලියන්න පුළුවන්. ඊළඟට කියනවා මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප්ට අයත් නො වූ කොටසේ වර්ගඵලය. දැන් ප්‍රදීප්ට අයිති නැති කෑලි කීයක් තියෙනවද? 3යි. ඒ කෑලි තුනේම වර්ගඵලය ඒගොල්ලෝ කියනවා කීයද? 240යිලු. එහෙනම් එක කෑල්ලක් බලන්න මම 240 බෙදනවා කීයෙන්ද? 3. එතකොට උත්තර එනවා 80යි. එහෙනම් මේක කෑල්ලක වටිනාකම කීයද? 80යි. ඌත් 80යි, මේකත් 80යි, මේකත් 80යි, 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 80යි. අහනවා ප්‍රදීප්ට අයිති කෑලි. ප්‍රදීප්ට එහෙනම් 80 කෑලි කීයක් තියෙනවද? 80 කෑලි 4යි. එහෙනම් 80 4ක් 320. බැරිම කට්ටිය කොහොම හදන්නේ? දැක්ක නේද උත්තර ටික නැහැටි? ඒක ලේසි. හැබැයි ඉතින් සම්පූර්ණ ලකුණු මු ගන්න බෑ. ඒක බැරිම එක්කෙනෙක් මේ පාඩම තේරෙන්නෙම නැත්තම් කොහොම කරත් තේරෙන්නේ නැත්තම් විතරක් කොහොම හදලා දාන්න. සමහර ගණන් තියෙන කොහොම හරි බෙදන්න බැරි වෙන ගණන් තියෙන. ඒකට තමයි අවුල වෙන්නේ. ඒකත් ඉතින් වාසනාව. ඔයාලා පොල් මේ අවුරුද්දේ විභාගයට කලින් පොල් ගෙඩියක් ගහලා යන්න භාග ගාන බට අර කොටු බෙදා ගන්න පුළුවන් ගාන ලැබේවා කියලා. නැත්තම් ඉවරයි. දැම්ම ගහන්න. එහෙම ලැබෙයි යනකොට බලන්නකො ලැබෙනවද කියලා. දැම්ම ගහන්න මොකද පේපර්ස් තා ටික දවසකින් ආන වල කල් තියෙනවනේ. right. ඔහම හදන්නත් පුළුවන්. හරිද මල්කා? ඔහම හදා ගන්නත් පුළුවන්. එහෙනම් අපි යනවා කීවෙනි ගානට ඊළඟට? 5 වෙනි ගානට. right. බලමු 5 වෙනි ගාන මොකක්ද කියලා. right. 5 වෙනි ගානේ කියනවා බලාගන්න. මේකත් අර වගේ කොටු ගහලා කරන්නත් පුළුවන් වෙයි. පාපැදියක් මිලට ගැනීමට මුදල් ඉතිරි කරන විශ්වා එහි වටිනාකමින් 8න් 5ක්. ඒ කියන්නේ වටිනාකමින් කොච්චරක් ඉතුරු කරගත්තලුද? 8න් 5ක් ඉතුරු කරගත්තලු. තව කොච්චර අඩුයිලුද? 8න් 5ක් ඉතුරු කරා නම් තව කොච්චරක් අඩුයිද? 8න් 3ක්. එහෙනම් අපිට පළවෙනි කොටසෙන් අහනවා තව අවශ්‍ය මුදල. එහෙනම් තව අවශ්‍ය මුදල නෙමෙයි මේක භාගයක් විදියට අහන්නේ. එහෙනම් පාපැදියේ වටිනාකම 8න් 8ක් නම් එයා ගාව කොච්චරක් තියෙනවද? 8න් 5ක් තියෙනවා. ඉතුරුයි 8න් 3ක්. ඔකාවද? මේ මොකද මේ 2700 කියන්නේ? තව ඕන ගාන. එතකොට අර උඩ මම හෙව්වේ මොකද්ද? ඒත් ඕන ගාන. ඕන ගාන භාගයක් විදියට. ඒගොල්ලෝ දීලා තියෙනවා තව අවශ්‍ය මුදල දීලා තියෙනවා කීයක් කියලාද පූජානි? 27 දාන්නේ මේකෙල්ලේ 2700. මේක මේ චූටි බයිසිකල් ආදි කාලේ බයිසිකලයක්. දැන් නම් රෝදයක්වත් ගන්න බෑ. මම මගේ අර බයිසිකලේ රෝද දෙයක් ගත්තා. ඒකට ගියා 4000. right. දැන් එතකොට ඔයාලට හිතෙන විදිහට මේ දෙක එකක්ද දෙකක්ද? එකක්. ඔය උඩ තියෙන්නේ තව අවශ්‍ය මුදල යට තියෙන්නේ තව අවශ්‍ය මුදල. එහෙනම් මම කරන්නේ 8න් 3 කියන එක සමාන කරනවා රුපියල් 2700. හරිනේ? එහෙනම් මට ඕනි ඉස්සෙල්ලා එකක් බලන්න මම මොකද කරන්නේ? 3න් බෙදනවා. 3න් බෙදුනාම උත්තරේ රුපියල් 900යි. මට ඕනි එකක් නෙමෙයි 8ක්. 8න් 8ක් බලන්න. ඕක වැඩි කරනවා කීයෙන්ද? 8න්. 9 රකට 7200. 7200. කාගේද 7200 ආවේ? very good. ඒක නම් ගොඩක් කට්ටිය හරි. එතකොට පිටිපස්සෙන් එකක්වත් කරලා නැහැ.
හරිනේ ඉක්මන් කරමු අද අපිට පැය දෙකයි තියෙන්නේ දෙකයි නේ මම දාලා තිබ්බේ අද පැය දෙකයි මොකද මේ හෙට තියෙනවා මේ IT පේපර් එකක් තියෙනවා O level වල IT ඉතින් මේ හරි නෑනේ පොඩ්ඩක් මේ ටාස්ක් කරන්නේ නෑ ඉතින් ටාස්ක් කරන්නේ නෑ ඉතින් IT තමයි තියෙන්නේ හෙට මොකද්ද හෙට ඒක තියෙනවා හෙට කෝකද නෑ කියන්නේ හෙට ගෙදර නම් හෙට මේ එපාද හෙට උපන්දින පාටියක් තියෙනවා කට්ටිය හෙට නාවනම් උපන්දින පාටියක් ගන්න පුළුවන් මං හිතන්නේ මේ මං හිතේ මේ අදවත් තීත් දන්නේ නැහැ කියලා බිත්තර එහෙම තියෙනවා බිත්තරෙන් නැකොල දැන් 30 ගාණක් අපරාධ එකක් ගිනා ගෙනල්ලා හැඩි කරලා එහෙම තිබ්බොත් මම දාපු කට්ටිය අල්ලගන්නේ ඇතිනේ අන්න හරිය කොල්ලොත් කියනවලු බිත්තර ගන්න උඹලා බිත්තර ගන්න එපා බිත්තර ටික දෙන්න රක්වන්න right මේ ගාන ඕක දෙනට වැඩි උදා ගෙදර ගිහලා බැදලා ගන්නවා නේද ඔව් 35යි මේ මෙතන මම ඊයේ බැලුවා 35යි මේ බලන්න මේකේ කියනවා 8න් 5ක්නේ එහෙනම් මම මේක 8ක් ගන්න මේ වගේ ඒවා 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔන්න මම කොටස් 8ක් ගත්තා බලන්න මේ ගාන හදන අනිත් විදිය දැන් අර මං කිව්වේ සමහර අයට භාග මේක භාග තේරෙන්නේ නැත්තම් ඒගොල්ලෝ මේ විදිහට කරන්න කමක් නැහැ මෙන්න කෑලි 8ක් තියෙනවා කොටස් 8ක් තියෙනවා ඕකෙන් 5 ප්‍රදීප මේ ප්‍රදීප්ලු විශ්ව 1 2 3 4 5 මේ ටික තමයි යා ඉතිරි කරලා තියෙන්නේ එතකොට එහා පැත්තේ ටික මොකද්ද මේ ටික තව අවශ්‍ය ටික තව කොච්චරක් ඕනිද බයිසිකලේ ගන්න යාට බයිසිකලේ ගන්න තව කොච්චරක් ඕනිද බලන්න කීයක් ඕනිද 8න් 3යි එතකොට ඒ කෑලි 3 වටිනාකම ඒගොල්ලෝ කියනවා 2700යිලු එහෙනම් මේ කෑලි 3ම තමයි 2700 එහෙනම් එක කොටසක් බලන්න මොකද කරන්න ඕනේ ඒක බෙදනවා කීයෙන්ද 3න් ඒතර එක කෑල්ලක් එනවා කීයක්ද 900ක් එහෙනම් මෙයා 900යි මෙයා 900යි ඔය විදියට මේක 900 කොට කීයක් තියෙනවද 900ව කීයක් තියෙනවද 8ක් ඒත් උත්තරේ එනවා 7200 කොහොම හදන්න පුළුවන් ලේසි භාග මොනවත් ඕනේ නැහැ හැබැයි ඒතර ඒක භාග පාඩමක් නෙමෙයි ඒක හොඳයි අර පහේ පන්ති ශිෂ්‍යත් ළමයින්ට ඔව් හොඳයි හරිනේ ඔමයි එන්නේ ඊළඟට අපි යනවා කීවෙනි ගානද තව ගණන් කීයක් තියෙනවද ඒකේ 6ද 6 right අපි 6 වෙනි ගාන බලමු ඔන්න අමාරු ගානක් මම දැක්ක විදියට මට මතක විදියට මේ පාඩමේ තියෙන අමාරුම ගාන චුට්ට බලා ගන්න මම මේ ගාන වගේ තියා ගන්න මොකද ඔයාලගේ අච්චු පොත තියෙනවානේ right ඔන්න ගාන ඉස්සෙල්ලා කියව ගන්න ගාන කියනවා ඉඩමෙන් හරි අඩක් කියන්නේ කොච්චරද කොල්ලනේ භාගයක් ඔන්න එහෙනම් දුවට දෙනවලු ඉඩමෙන් කොච්චරක්ද භාගයක් අන්න එහෙම තියෙනයක් හොයාගත්තා නම් ලේසි ඉඩම ඕනේ නැහැ ඉඩමයි ගේකුයි වාහනයකුයි තියෙනවනම් ගොඩම තමයි ගෑන් ළමයිනුත් ඉතින් ඒක අනිත් පැත්ත තමයි හොඳයි ඉඩමක් දෙන කොල්ලෙක් හොයා ගන්නවා හරි ඒක ඉඩක් නැති ඉවරයිනේ අපිට නෑ එහෙනම් කොල්ලෝ ෂොට් එක හම්බෙයි කියන්න එපා නෑ කියලා තියනවා ගියා ප්‍රවීන්ට නම් ඔන්න වෑන් එකකුත් තියෙනවා නේ ප්‍රවීන්
මොකද්ද? මොකද තියෙන්නේ? දූපත්. දූපත් හොඳයි. බදු දෙන්න හරි බැරිය. කොහොමද ප්‍රවීන්ගේ අදහස? පට්ටිකෝන් දැන් දූපතක් තියනවා කියලා පටන් ගත්තා. හරි. එතකොට දුවට දුන්නවලු භාගයක්. පුතාට දුන්නවලු කොච්චරද? 3න් 1ක්. පුතාට දුන්නලු ඉඩමෙන් 3න් 1ක්. එහෙම දීලා ඉවර වෙලා ඉතිරි ටික මොකද කරලා තියෙන්නේ මෙයා? ඉතුරු ටික දීලා තියනවලු පුණ්‍ය ආයතනයකට. තමයි ඕන නැතුව ඇති. ඒකින්ද දුවටයි පුතාටයි දුන්නා. ඉතුරු ටික දුන්නලු පුණ්‍ය ආයතනයකට. ඒ කියන්නේ පන්සලකට නෙමෙයි. මොහොමඩ්නේ සමහරවිට පල්ලියට දෙන්නේ නැති. right. අහනවා පළවෙනි ප්‍රශ්නය පරිත්‍යාග කළ මුළු පරිත්‍යාග කළේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද? අපි කොහොමද හොයන්නේ? දැන් එයාගේ තියෙන ඉඩමෙන් මොන කාටද දුන්නේ? 3 දෙනෙකුට දුන්නානේ. කාටද? දුවට දුන්නා, පුතාට දුන්නා, පුණ්‍ය ආයතනයට දුන්නා. ඉස්සෙල්ලාම කාටද බෙදුවේ? දුවටයි පුතාට. එහෙනම් අපි කොහොමද කරන්නේ? දුවයි පුතාගේ කෑලි දෙක මොකද කරන්නේ? එකතු කරලා ඊට පස්සේ මුළු ඉඩමෙන් ඒක අඩු කරනවා. කෑලි කිව්වම නෑ. එහෙනම් අපි කෙටියෙන් ගාන හදමු. ඉස්සෙල්ලාම අපි හොයමු දුව හා පුතාගේ ඉඩම්. දුවට කොච්චරක් දුන්නද? පුතාට. එහෙනම් ওই දෙක එකතු කරන්න ඕනේ. එකතු කරද්දි 5න් 2යි කියලා දානවද? නෑ. හරයන් මොකද කරන්න ඕනේ? සමාන කරනවා. මෙයා වැඩි කරනවා 3න්, පිටිපස්සේ කෙනා වැඩි කරනවා 2කින්. එතකොට මෙතන එනවා 6න් 3, අතන එනවා 6න් 2, අන්තිම උත්තරේ එනවා 6න් 5. මොකද්ද මේ 6න් 5 කියන්නේ? දුවටයි පුතාටයි දෙන්නටම දුන්නා. තව කොච්චරක් ඉතුරුද? 6න් 1ක්. ඒක මොකද යා කරේ? පරිත්‍යාග කළා. එහෙනම් පරිත්‍යාග කළ ප්‍රමාණය බලන්න. මුළු ඉඩම 6න් 6යි. ඒකෙන් 6න් 5ක් මොකද කරන්නේ? අඩු කරන්න. උත්තර එනවා 6න් 1ක්. කාටද ඔක ආවේ? 2යි 3යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් ඉන්න. ඒ තව ඉන්න 9 දෙනෙක්. අනික කට් ඉක්මනට හදාගන්න. right ඉක්මනට හදාගන්න. මල්ක හරිද? හරිද? එන්න දෙනවා මම දැන් හොඳ කයිය. මම මොකද කතා කරන්නේ? චූටි රහස? අය වෙඩින් ප්ලෑන් එකක්වත් ගහනවද? එයාට වැදිලා බෑක් ෂොට් එක වැදුනා. ආයෙ එකක් ගහන්න. පොදෙන්දේ. ආයෙ එකක් මල්කා දාන්න හොඳ. right. දැන් කියනවා දෙවෙනි කොටස ඔන්න පළවෙනි එක ඉවරයි. දෙවෙනි කොටසේ කියනවා මුළු ඉඩමේ ප්‍රමාණය. මොකද්ද මේ අක්කර 10 කියන්නේ? මේ අක්කර 10 කොහෙන්ද පටන් ගන්නෙ? මේ අක්කර 10 කියන්නේ මොකද්ද? අර ගානේ බලන්න පල්ලෙහාත් එක්ක. අක්කර 10 කියන්නේ මොකද්ද? ඉස්සරහින් තියෙන්නේ පරිත්‍යාග කළ. 6න් එක කියන්නේ මොකද්ද? ඒත් පරිත්‍යාග කළ. එහෙනම් අපි හොයාගත්ත පරිත්‍යාග කළ ප්‍රමාණය 6න් 1යි කියලා. ගානේ දීලා තියෙනවා පරිත්‍යාග කළ ප්‍රමාණය කොච්චරක්ද? අක්කර වලින් 10ක් කියලා. ඔය දෙකම එකක්ද දෙකක්ද? ඔය දෙකම එකක්. එහෙනම් අපි මොකද කරන්නේ? 6න් 1 කියන එක සමාන කරනවා අක්කර කීයකටද? 10කට. එහෙනම් මුළු ඉඩම කියන්නේ අක්කර 6න් 6ක්. 6න් 6ක් බලන්න 10 වරක් 6 වැඩි කරනවා කීයක් එනවද? අක්කර 60ක් වෙනවා. ඔන්න දෙවෙනි එකේ උත්තරය. කාටද දෙවෙනි එකට අක්කර 60 ආවේ? right අර කලින් ටිකටම ඇවිල්ලා තියෙනවා.
අර පැත්තේ පිටිපස්ස පොලිමයි මේ පැත්තේ ඉස්සරහා පොලිමයි ලියාගමු. අනිත් ටික ඔක්කොම හරි. ආවනම් කරනවානේ. ඉතින් මම ලින්ක් එකක් දාලා තිබ්බනේ ඒකේ. රවුටරේ පිච්චිලා ඇත්ත හරි සල්ලි නැති කෙනෙක් කිව්වා වගේ රවුටරේට රුපියල් 1000ක් ඈ ඉල්ලගන්නේ පූජානික රවුටරේ බිල එන්නේ ජනවාරි 10 නම් 15 දිහාට නැහැ. ඉවරයි ඩේටා ඉවරයි. තරගෙට බාන්නේ ඩවුන්ලෝඩ් කරන්න. අම්මයි අක්කයි අයියයි අයියා නෑ මම ඉන්නවනේ එකටනේ. ඔල මොකෝ ඉනාවේ. ඒ WhatsApp ඕනේද මැසේජ් එකක් දාගන්න. හරි. දැන් බලන්නකෝ දැන්. ඔන්න මෙයාගේ එතකොට මේ මොහොමඩ්ගේ මුළු ඉඩම අක්කර කොච්චරක් තිබිලාද? 60ක් තිබිලා අක්කර කීයද පරිත්‍යාග කරලා තියෙන්නේ? 10ක්. ඒ කියන්නේ 6න් නම් එකක්. තුන්වෙනි කොටස පොඩ්ඩක් කියව ගන්නකො. පල්ලියේ එක්කෙනා කියනවලු මොකද්ද? පුණ්‍යායතනෙට දුන්නු කොටස මදිලු. නේද? පුණ්‍යායතනේ තුන්වෙනි කොටස යන්නේ. පුණ්‍යායතනෙට ලබා දුන් කොටස ප්‍රමාණවත් නොවන හේයින්. ඒ කියන්නේ ඒක මදි හින්දා එම ප්‍රමාණය දෙගුණයක් කිරීමට. ඒ කියන්නේ දැන් පුණ්‍යායතනෙට කොච්චරද දුන්නේ? 6න් එකක්. 6න් එකේ දෙගුණය 6න් 2ක්. ඒ කියන්නේ තවත් 6න් එකක් මොකද කරන්නේ? පරිත්‍යාග කරනවා. නේද? පුණ්‍යායතනෙට 6න් එකක් දුන්නානේ. ඒක ඩබල් කරනවා කියන්නේ ආයෙත් ඒ ගානම දෙනව නේද? ඒකම දෙනවා. කියන්නේ කොච්චරක් දෙනවද? 6න් එකක් දෙනවලු. කවුද දෙන්නේ? කොල්ලා නම් දෙන්නේ නැහැ. ඌ කියනවලු මගේ එක අල්ලන්නවත් එපා. දැන් නම් මම ඒක දෙන්නේ නැහැ. කවුද දෙන්නේ? දියණිය තමයි දෙන්නේ. ඒ කියන්නේ දියණිය කොච්චරක් දෙනවද? තමන්ගේ ඉඩමේ 6න් එකක්. දුවට දැන් කොච්චරක් තිබ්බද? තාත්තා දුවට කොච්චරක් දුන්නද? නෑ. දුවට ඔව් දෙකෙන් එකක්. sorry. දුවට දුන්නේ කොච්චරක්ද? දෙකෙන් එකක්. එයා ඒකෙන් කෑල්ලක් දෙනවා තව පුණ්‍යායතනයට. කොච්චර කොටසක් දෙනවද? 6න් එකක්. අහනවා එහෙම දුන්නට පස්සේ දුවගේ පුතාගේ ප්‍රමාණ මොන වෙනව කියලාද? සමානයි කියලා පෙන්වන්න තියෙනවා. එහෙනම් මම මේ පැත්තෙන් මේක හදන්නම් තුන්වෙනි කොටස. දැන් දුවගේ කෑල්ලෙන් කොච්චරක් අයින් වෙනවද? දියණියගේ නව කොටස. මේ දුවට කොච්චරක් තිබ්බද ඔක්කොම මුලින්? දෙකෙන් එකක් තිබ්බා. එයා දැන් පල්ලියට අර මදි කිව්වනේ. ඒතර පල්ලියට දුන්නු ගාන ඩබල් කරන්නලු. පල්ලියට කොච්චරක් දුන්නද? 6න් එකක්. එහෙනම් ඒක ඩබල් කරනවා කියන්නේ දුවගේ කෑල්ලෙන් කීයක් දෙනවද? 6න් එකක් දෙන. එහෙනම් අපි බලමු දුවගේ කොටසෙන් 6න් එකක් දුන්නාම දුවට කොච්චරක් ඉතුරු වෙනවද කියලා. එහෙනම් මේක සුළු කරන්න මොකද කරන්නේ? මේක වැඩි කරනවා කීයෙන්ද? 3න්. ඒතර උත්තර එනවා 6න් 3 අඩු කිරීම 6න් 1 උත්තරේ 6න් 2යි. ඔහොම තියන්නේ නේ. ඔබ සරල කරන්න 3න් 1යි. එතකොට දැන් පුතාගේ කොච්චරද? එතකොට පුතාගේ දැන් කෑල්ලයි දුවගේ දැන් කෑල්ලයි දෙකම සමාන. ඒක තමයි ගානේ අහන්නේ මේ පුතාටත් දියණියටත් සමාන ප්‍රමාණ වෙන් වෙන බව පෙන්වන්නද. එහෙනම් මම ලියනවා දියණියගේ නව කොටස 3න් 1යි. ඒක සමාන වෙනවා කාටද? පුතාගේ කොටසට. right. ඔන්න ඔහොමයි එන්නේ. අගල් හදා ගන්නකො. right. ඉක්මනට හදාගමු. කාගේද මේ මුළු ගානම හරි? ෂා හොඳ ඇත්තට හොඳයි. ඉස්කෝලේම හදලා තිබ්බද? නෑනේ. හොඳයි. කොල්ල ටික තනියම නේද? very good.
එතකොට දුවගේ කොටස 3න් 1යි පුතාට කලින් තීලා තිබ්බේ 3න් 1යි දෙකම සමානයි. හදාගන්න පුළුවන් නේ භාග ගණක් આવුත්. ඔල්ලන්නේ නැහැ. පුළුවන්. අපි ලොකු ගණන් ටිකක් බලමු. මම වගන්ති ගණන් තාම කරේ නැහැ නේ ලොකු මේවනේ. වෙච්ච දේ නෙමෙයි මම දැන් හරිනේ රයිට් එහෙනම් අපි යමු ඊළඟට ඊළඟට 7 වෙනි ගාන බලමු අම්බෝ ගණන් 8ක් දුන්නාද මම 8 වෙනි කරන්න එපා කිව්වද තවත් එක අභ්‍යාසයක් තියෙනවනේ රයිට් බලමු මේ ගාන අපි මේක කරලා භාග ගානක් හදලා ඊළඟට 8 වෙනි එකයි ඉතුරු ටිකයි කරමු ඈ. නැත්නම් සමහර මේක හදලා ඔහේ ඉන්නවනේ. රයිට්. මේක බලන්න. ඉඩමකින් 8න් 7 ගම්මිරිසා කරාමු නැටි වගා කරලා තියනවලු. ඒ කියන්නේ මේ ඉඩමෙන් 8න් 7කම තියෙන්නේ වර්ග දෙක මොනවද? ගම්මිරිසුයි කරාඹු නැටි. අපිට නම් මේවා පුරුදු නෑනේ. ගම්මිරිස් නම් තියෙනවා කරාඹු නැටි වැඩි මේ පැත්තේ නෑනේ වගා කරන්නේ නෑ. එතකොට මේක කියනවා ගම්මිරිස් වගා කරලා තියෙන ප්‍රමාණය වර්ග මීටර් 450ක් වන අතර කරාඹු නැටි වගා කරලා තියෙන ප්‍රමාණය 4න් 1යි. right කොහොමද කරන්නේ කියන්න බලන්න අදහස කොහොමද කරන්නේ මේ 8න් 7 කියන්නේ මොකද්ද කියන්නේ ඉස්සෙල්ලාම ඔයාලා මේ කෑල්ල මොකද්ද ගම්මිරිස් තියෙනවා තව කරාඹු නැටි තියෙනවා ගම්මිරිස් තියෙනවා කරාඹු නැටි තියෙනවා හරිනේ මේ 4න් 1 කියන්නේ මොකද්ද කරාඹු නැටි ඒ 4න් 1 කියන්නේ මොකද්ද කරාඹු නැටි එහෙනම් අපිට බැරිද ඔය මම රවුන්ඩ් කරපු දෙන්න දිහා බලලා වෙන කෙනෙක් හොයාගන්න බැරිද කවුද හොයාගන්න පුළුවන් ගම්මිරිසුයි කරාඹු නැටි දෙන්නම තමයි ඔය කියන 8න් කීයද 7 හරි ගම්මිරිස් එක්කෙනයි කරාඹු නැටි එක්කෙනයි තමයි 8න් 7 එතකොට කරාඹු විතරක් හොයාගෙන තියෙනවා කීයද 4න් 1ක් කියලා එහෙනම් අපිට ගම්මිරිස් විතරක් හොයාගන්න බැරිද කොහොමද කරන්නේ ඔය දෙකම තියෙන එකෙන් කරාඹු නැටි ටික මොකද කරන්නේ අඩු කරනවා එච්චර දෙකම තියෙන ටිකෙන් කරාඹු නැටි ටික මොකද කරන්නේ අඩු කරනවා රයිට් එහෙනම් අපි අඩු කරමු එහෙනම් අපි ලියා ගමු පළවෙනි කොටසට උත්තරේ රයිට් එහෙනම් අපි හදමු ගම්මිරිස් කොටස තමයි අහන්නේ ගම්මිරිස් කොටස හොයන්න මම මොකද කරන්නේ මුළු වර්ග ඵලයෙන් අඩු කරනවා කවුද කරාඹු ටික එහෙම කරානම් හරිනේ එතකොට මේ දෙකම වගා කරලා තියනවලු කොච්චරක්ද 8න් 7ක් ඒකෙන් අඩු කරනවා කොච්චරක්ද 4න් 1ක් 8න් 7න් අඩු කරනවා 4න් 1ක් අඩු කරද්දී හරය සමාන කරන්න මේක වැඩි කරනවා 4න් එතකොට එනවා දෙකෙන් sorry එතන එනවා 8න් 7 අඩු කිරීම 8න් 2 උත්තර එනවා 8න් කීයද 5 ඔන්න පළවෙනිගේ උත්තරය බලන්න 8න් 5 ආවද කියලා හොඳයි එතකොට 8න් 5 කියන්නේ කවුද ගම්මිරිස් මේ 8න් 5 කියන්නේ ගම්මිරිස් මේ 450 කියන්නේ කවුද කියන්නකො මේ මෙයා
හොඳට බලන්න. ඈ 450 කියන්නේ මොකද්ද කොල්ලනේ? කෙල්ලෝ කියනවා වෙන එක. කොල්ල කියන්නේ මොකද්ද? තුන් එකක්වත්. ගම්මිරිස්. ඒ වගන්තිය පටන් ගන්න එතනින්. ගම්මිරිස් වගා කොට ඇති ඉඩම් ප්‍රමාණය වර්ග මීටර් 450යි. එහෙනම් 450 කියන්නේ මොකද්ද? ගම්මිරිස්. අපි හොයාගත්ත 8/5 කියන්නේ මොකද්ද? ඒ ගම්මිරිස්. එහෙනම් 8/5 කියන්නේ ගම්මිරිස් 450 කියන්නේ මොකද්ද? ගම්මිරිස්. එහෙනම් ඔය දෙකම ගම්මිරිස්. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් 8/5 කියන එක සමාන කරන්න පුළුවන් 450ට. එහෙනම් දෙවෙනි කොටසේ 8/5 ගම්මිරිස්. හරි. සමාන කරනවා කීයටද? 450ට. 450 කියන්නේ මොකද්ද? ගම්මිරිස්. හොඳට බලන්න මේ ප්‍රශ්නේ තියෙනවා. අපි හොයාගත්ත 8/5 කියලා ගම්මිරිස්. ඒගොල්ලෝ කියනවා ගම්මිරිස් කොටස 450ක් කියලා. ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ අපි? 8න් එකක් හොයාගමු. 450 බෙදෙනවා කීයෙන්ද? 5න්. එතකොට එනවා 90ක්. මට ඕනේ මුළු ඉඩම. එහෙනම් 8න් 8ක් බලන්න. 90 වැඩි කරනවා කීයෙන්ද? 8න්. උත්තර එනවා වර්ග මීටර් 720. කාගේද 720 ආවේ? අත උස්සන්න බලන්න උඩට. අනේ අම්මේ 1 2 3 4 5 6 7 8 9. very good නම දෙනා. අනිත් අය ඉක්මනට හදාගන්න. අනික් කට්ටියනේ මොකද? අමාරු දේවල්. අපි ආවේ නැහැ නේද? හරි තුන්වෙනි කොටසේ උත්තරේ හොයන්නකෝ බලන්න. තුන්වෙනි කොටසේ ඒක ලේසි. තුන්වෙනි කොටස හොයන්න කොහොමද? කරාමු වදා කරලා තියෙනවලු මුළු ඉඩමේ අර උඩ තියෙනවා 4න් එකක් කියලා. නේ? මේ බලන්නකෝ. තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ කියනවා මෙන්න මේ කෑල්ල. මේ කොටස. මුළු ඉඩමෙන් 4න් එකක මොනවද තියෙන්නේ? කරාඹු නැටි. එහෙනම් කරාඹු තියෙනවලු කරාඹු නෙමෙයි. කරාඹු නැටි තියෙනවලු ඉඩමෙන් කොච්චරක්ද? ඉඩමෙන් 4න් එකක්. 4න් එකක්. ඉඩම අපි හොයාගත්ත 720යි කියලා. එහෙනම් ඒක වැඩි කරනවා 4න් 1. එතකොට කීයක් එනවද? 180යි වර්ග මීටර. ওই විදියටයි උත්තරේ එන්නේ. හරි ඉක්මනට හදාගන්න. ඊළඟට මම දෙන්න යන්නේ වාර විභාග ගානක්. අටවෙනි හදමු වාර විභාග ගාන හදලා. මොකද දැන් සමහර කට්ටිය ගෙදරින් හදපුවා නිකම්මයි ඉන්නේ නැත්තම්. ඒකයි ඉතුරු තව ගණන් අභ්‍යාසයක් තියෙනවා. ඒක හදලා ඊළඟට බලමු. right ඉක්මනට හදාගන්න. විරුද්ධ හරි ඔක්කොම ප්‍රවීන් ඉවරද? හරි පුජන් right අපි බලමු. මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න විභාග ගානක් බලමු.
අපේ ඔන්ලයින් යාළුවෝ චුට්ටක් ඉන්න. කාගේද බයි හිනාව? right මෙන්න මේ ගාන බලමු මේක විභාග ගාන නෙමෙයි right මේ ස්ක්‍රීන් එක පේනවද? පළට පේනවද? පිටිපස්සේ ආයෙත් පේනවද අකුරු ටික? right එහෙනම් මෙන්න මේක පොඩක් කරමු. ගාන ලියාගමු ලියාගෙන පළවෙනි කොටස කරන්න කරලා ඉවර වුණොත් දෙවෙනි එක කරමු ඊට පස්සේ තුන්වෙනි එක කරමු තව හතරවෙනි එක තියෙනවා ඉඩ මන්දින්ද මම දැම්මේ නැහැ පොඩ් try එකක් දෙන්න මම ඊට පස්සේ මේක හදන්න ඒකේ තියෙන එක්තරා මේ කෙටියෙන් ලියා ගන්න පහෙන් දෙකක් පාසල් සිසූහු 20න් 3ක් රැකියාවල නියුතු ඉතුරු පිරිස 73908යි. අන්න එහෙම කෙටියෙන් ලියා ගන්න. පහෙන් දෙකක් ඉස්කෝලේ ළමයිලු 20න් 3ක් රැකියා. එහෙම ලියන්න. පාසල් ළමුන් පහෙන් දෙකයි රැකියා 20න් 3යි ඉතිරි පිරිස 73908යි. ඒ ඇති ගාන. බලන්න පොඩ පළවෙනි එක කොහොමද කරන්නේ කියලා. පොඩකින් මේ ගාන කරලාලු අපි තියෙන්නේ කලින් මේ ගානම කරාද? සුවර්ද බලන්න. ආහා නෑ එහෙම ඕනේ නෑ. හරි. සෝරි එහෙනම් මේ ගාන කරලා තියෙනවා. right මම දෙන්න එහෙනම් වාරි භාග ගානක් මම මේ ටියුට් එක වලට අද දෙන්නම්. right මෙන්න මේ ගාන බලමු. මේක ප්‍රශ්න ලියන්න එපා. බලන්න බෝඩ් එකේ පේනවද මේක? මේක බෝඩ් එකේ පේනවද? ඔයාලට පේනවද? ප්‍රශ්න ලියන්න එපා මම ටියුට් එක තව ටික වෙලාවකින් දෙන්නම්. ප්‍රශ්න ලියන්න නැතුව try එකක් දෙන්නකෝ මෙන්න මේක කරන විදිහ කරන්න. සිතුම් තම මාසික ආදායමෙන් 8න් එකක් ගමන් වියදම් සඳහාත් ඉතිරියෙන් 7න් දෙකක් ආහාර සඳහාත් වෙන් කරයි. හොඳට කියවලා බලන්න. ගමන් වියදම් වලට කොච්චරද ආහාර වලට කොච්චරද කියලා. පළවෙනි කොටස අහනවා ආහාර සඳහා කොච්චරද කියලා. try එකක් දෙන්න බලන්න. ඒක කරොත් දෙවෙනි එක කරන්න පුළුවන්. එහෙම කරොත් 3 4 ඔය විදිහට යන්න පුළුවන්. try කරන්න. try and try කියලා.
සුද්ධනා හරි ඔන්නේ දැන් පොඩ්ඩක් අතන් අඬනවානේ අනිත් අය ගාන හදමු ගත්තාය සල්ලි කියලා බලන්නද කන වැඩි නෑ ඒකේ මේකක් තියෙනවා කලර් මේකක් තියෙනවා තමයි අර බෝඩ විනාඩියක් දෙන්න මේක කොලේ print එක දාන්න අපි කියනවාද 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 12 13 14 15 16 19 alright ඔන්න ගාන දාලා දෙන්න ඉක්මන් කරමු හදමු මොකද අමාරු දෙයක් අහනවා ආහාර වලට වියදම් කරන මුදල කොහමද හොයන්නේ ගමන් වියදම් වලින් පස්සේ ගන්න හොයා ගන්න ඊට පස්සේ මොකද කරන්න ඕනේ ඒ ඉතුරු ටිකෙන් ඉතිරියෙන් 7න් 2ක් ඒ කියන්නේ ගමන් වියදම් ඌ පසු ඉතිරිය හොයා ගන්න මුලින්ම හරි මුලින්ම ගමන් වියදමෙන් පසු ඉතිරිය හොයා ගන්න මේ බලන්න මෙන්න මෙතන කියනවා මේ තියෙන්නේ ආහාර සඳහා වියදම් කරන මුදලනේ අහන්නේ ගානේ කියනවා ආහාර වලට යන්නේ මේ කැලේ මේ තියෙන්නේ කොච්චරද ඉතිරියෙන් කොච්චරද 7න් 2ක් එහෙනම් ආහාර වලට යන්නේ ඉතිරියෙන් 7න් 2ක් ඔක්කොටම කලින් හොයා ගන්න ඕනේ අපි ඉතිරිය කියන්නේ මෙත් සරිනේ මොකේද ගියාට පස්සේද ඔය මේ ඉතිරි කියන්නේ ගමන් වියදම් වුණාට පස්සේ එහෙනම් අපි ඉස්සල්ලාම හොයා ගන්න ඕනේ ගමන් වියදමෙන් පසු ඉතිරිය ගමන් වියදමෙන් පසු ඉතිරිය කොහොමද ඒක හොයන්නේ 8න් 8න් අඩු කරනවා 8න් 1ක් උත්තරේ 8න් 7ක් ඔන්න ඒක හොයාගත්තා ඒක එව්වද අනිත් අය කවුද ඔක එව්වේ බලහන් මං හරි අනිත් අය තාම ලියන ඊට පස්සේ දැන් අහන්නේ ආහාර වලට ගියපු ප්‍රමාණය එහෙනම් ආහාර වලට ගියේ කොච්චරද ඉතිරියෙන් කොච්චරද 7න් 2ක් අර ආපු උත්තරේ දාන්න ඉතිරියට ඒක වැඩි කරන්න 7න් 2කින් ඉතිරි අපි හොයාගත්ත එතකොට කීයද 8න් 7යි ඒක වැඩි කරන්න 7න් 2කින් පුළුවන් තරම් උත්තරේ සරල කරන්න නැත්නම් ලකුණක් අඩු වෙනවා උත්තරේ කීයද එන්නේ 4න් 1යි ඕම් යන්තම් දෙවෙනි කොටස පළවෙනි කොටස හොයාගත්තා මේ වාරි පහක් ගණන් මේ මුළු මම අද දැන් ගණන් මේ පිටියුට් එකෙන් භාගයයි දෙන්නේ තවත් ටියුට් එකක් තියෙනවා ඔය ඔක්කොම ඔය හම්බෙච්ච ගණන් වාරි භාගයට ඇවිල්ලා ගණන් තමයි ඔය ඔක්කොම අර විනාඩියක් දෙන්න අපහු
හරි. දැන් දෙවෙනි කොටස මොකක්ද කියන්නේ බලන්න. ඔන්න පළවෙනි එක හරි. දෙවෙනි කොටස කියනවා ආහාර සහ ගමන් වියදම්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒ දෙන්න එකතු කරනවා. එහෙනම් ආහාර ධන ගමන්. ඛණ්ඩ කොච්චරක් ගියාද? ඛණ්ඩ කොච්චරක් ගියාද? 4න් 1ක්. ගමන් වියදම් වලට කොච්චරක් ගියාද? 8න් 1ක්. ඔය දෙක එකතු කරන්න. හරි. ඔය දෙක එකතු කරද්දී අපි දන්නවා හරය සමාන කරන්න මේක වැඩි කරමු 2න්. එතකොට මෙතන එනවා උත්තරේ 8න් 2, අතන එනවා 8න් 1. උත්තරේ එනවා 8න් 3ක්. හරිද ඒක? ඒ කියන්නේ තමාගේ පඩියේ කෑලි 8කට බෙදුවොත් 8න් 3ක් ඛණ්ඩයි යණ්ඩයි යනවා. ගමන් නියද. ඊට පස්සේ බලන්න ඉතුරු ටික මොකද්ද කියලා. තුන්වෙනි කොටස. මෙන්න මේක පිටිපස්සට මෙවන්න. ඔන්න පිටිපස්සෙන් එක එක බෙදාන එන්න ඉස්සරහට. ඕකේ තියෙනවා පස්වෙනි ගාන. දෙවෙනි පිටුවේ පස්වෙනි ගාන ඔක තමයි අපි හදන්නේ. ඊළඟට කියනවා ඔහු ඔන්න තුන්වෙනි කොටස හරි. ඔහු ආහාර සහ ගමන් වියදම් සඳහා ඉතිරි කළ පසු වියදම් කළ පසු ඒ කියන්නේ දැනට ওই දෙකට කොච්චරක් යනවද? 8න් 3ක්. එතකොට ඒ ඉතිරි කොටසිනුත් 10න් එකක් ඉතුරු කරනවලු. මේ බලන්නකෝ. එහෙනම් මෙතන දීලා තියෙනවා යා ඉතුරු කරන මුදල. එයා ඉතුරු කරනවලු කොච්චරක්ද? 10න් 1ක්. 10න් එකක් ඉතුරු කරනවලු. හැබැයි ඒ ඉතුරු කරන්නේ මොනවා වුණාට පස්සේද? අර වියදම් දෙක කරාට පස්සේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒ වියදම් දෙකෙන් පසු ඉතිරිය හොයාගන්න ඕනේ. වියදම් දෙකෙන් පසු ඉතිරිය හොයාගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? මේ 8න් 3 කියන්නේ මොකද්ද? 8න් 3 කියන්නේ ආහාර වලටයි ගමන් වියදම් වලටයි. එහෙනම් තව ඉතුරු කොච්චරද? 8න් 5යි. තව ඉතුරු 8න් 5යි. right එහෙනම් අය 8න් 5යි මේක හදාගමු. right ටක් ගාලා කරමු බලන්න. විෂය. හලෝ. මම වඩ කෝල් එකක් දෙන්න. මම අද වෑන් එකෙන් එහෙම වුණත් අර මල්ටිමීඩියා කරන් යන්නත් ඕනේ. ඔය අතන එන්නකෝ හස්තිය ගාවට. හරියට. ඔව් හරි. මොකද? ඔව් පහට තියෙන්නේ. ඔක 5 6 7 8 පැය 3-4ක් කරමු. හරි. හරි. එහෙනම් අපි ලියමු ඊළඟ කොටස මොකද ලියන්න ඕනේ එහෙනම්? තුන්වෙනි එකට මොකද ලියන්න ඕනේ? ආහාර හා මෙන්න මේ ලියන වගන්තිය තමයි වැදගත්. ආහාර හා ගමන් වියදම් වලින් පසු ඉතිරිය. බලන්න ප්‍රශ්නේ දැන් ටියුට් එක ඇතිවල හැමෝම ගාව ටියුට් එක බලා ගන්න. අපි ඔන්ලයින් යාළුවන්ට මම ටියුට් එක දාන්නම් WhatsApp වලට. එතකොට මේ වෙලාවේ මේ 8න් 3 කියන්නේ මුළු වියදම දැනට. එහෙනම් 8න් 8න් අඩු කරන්න 8න් 3ක්. එතකොට උත්තර එනවා 8න් කීයක්ද? 5. 8න් 5ක් ඉතිරිය. දැන් මෙන්න ඒ ඉතුරු මුදලිනුත් එයා මොකද කරන්නේ? ඉතුරු කරනවලු. ඒ මුදලිනුත් එයා ඉතුරු කරනවලු. එහෙනම් අපි බලමු ඉතුරු කරන මුදල. ගානේ කියනවා ඉතුරු කරන මුදල ඉතිරි කොටසින් 10න් එකක්ලුනේ. එහෙනම් ඉතිරි කොටස කොච්චරද? ඉතිරි කොටසින් 10න් එකක්ලු. එහෙනම් දැන් මෙයාගේ ඉතුරු කොටස කොච්චරද බලන්න. ඉතුරු කොටස කියන්නේ කොච්චරද? අර වියදම් දෙක ඉවර වුණාට පස්සේ කීයද දෙන්නේ? 8න් 5යි. ඒකෙන් 10න් එකක්.
ඔක සුළු නාම 5ට 1යි 10ට 2යි උත්තර එනවා 16න් එකක් කියලා. ඔන්න තුන්වෙනි එකට අහන්නේ ඔකනේ. right 16න් එකක් කියලා කියනවා. ටිකක් අමාරුයි ඈ ඔය ගණන් මේ වාරි භාග ගණනක් අපි මේ සාකච්ඡා කරන්නේ. හරි නිකන් ලේසිම ගණනක් දෙනවා කියලා හිතන්න එපා. පොඩ්ඩක් අපි වටපිටාව කල්පනා කරලා බලන්න ඕනේ මේ ගාන හදද්දී. නිකම් උත්තරේ එන්නේ නැහැ. දැන් පොඩ ටියුට් එකේ තියෙන ගාන කියව ගන්නකො ඒ තුන්වෙනි කොටසේ අන්තිම කෑල්ලේ මොකද්ද තියෙන්නේ කියලා. තුන්වෙනි කොටසේ අන්තිමට මොකද්ද තියෙන්නේ බලන්න. එහෙම ඉතුරු කරන මුදල කොච්චරයිලුද? රුපියල් 3000යිලු. එතකොට මේ අපිට ආවේ 16න් එක කියන්නේ මොකද්ද? 16න් එක කියන්නේ ඉතුරු කරන මුදල. මේ ඉතුරු කරන මුදල අපිට ආවා 16යි කියලා. ඒගොල්ලෝ කියනවා ඉතුරු කරන මුදල රුපියල් නම් කොච්චරද? 3000යි කියලා. එහෙනම් ওই දෙකම එකක්ද දෙකක්ද? එකක්. එහෙනම් 16න් එක සමාන කරනවා රුපියල් කොච්චරකටද? 3000කට. 16න් එක කියන්නේ ඉතුරු කරන මුදල. එහා පැත්තේ 3000 කියන්නේ ඉතුරු කරන මුදල. එහෙනම් මට මුළු පඩිය බලන්න 16න් 16ක් බලන්න 3000 වැඩි කරනවා 16න් උත්තර එනවා අපිට රුපියල් කීයකවද? 48000යි. කාටද ඒකයි ඉල්ල දෙන්නේ? 1යි 2යි 3යි 4යි 5ක් ඉන්නවා. අපි ගෑ ළම එකම එකයි. ඉතින් කොල්ලෝ හොඳයි ඈ. හදපු අය හොඳයි. හදන්න ඉන්න අය හදමුනේ. එච්චරද ඒක තියෙන්නේ? එච්චරද බලන්න. තාගක් තියෙනවා. තාගක් තියෙනවා. බලන්න ඊළඟ කොටසත් කියවගන්න. ඊළඟ දවසේ අපි ඔන්ලයින් කට්ටියත් ආවොත් ලේසි. මට මේක හදනකොට මේ බෝඩ් එක හදනවා ලේසි. අර සාකච්ඡා කරන්න පුළුවන්. මේක දැන් උඩ තියෙන එක කැලලා මාව පේන්නේ මල් ලියන එක ඔයාලා බලා ඉන්නවා. මම ඊළඟ දවසේ ලින්ක් එවන්න. එතකොට එන්න. ලේසින් වැඩි නේ. අපරාධ නැත්තම් දැන්. බැරි මොනොත් විතරක් ඔන්ලයින් එකක් දාමු. ඔයගේ ඇඳින් නීතියක් හරි. දැන් ඉස්සරහට ට්‍රාන්ස්පෝර්ට් උත් හැබැයි අවුලක් වෙනවානේ. පෙට්‍රල් නැහැනේ. බයිසිකල් ගන්න බයිසිකල් ගන්න. ඔව් හරකෙකුත් ඉන්නවානේ. ඔව් මාරු එන්න පුළුවන් කරත්තයක් ගත්තා නම් ඉන්නවනේ දක්කන්න කට්ටිය. ඒ අනිත් මී ගහට බඳින්න පුළුවන් අනිත් එක දෙන්නෙක් එක. right එහෙනම් අන්තිම කොටස බලමු. ඔන්න එහෙනම් මෙයාගේ වැටුප රුපියල් මේ හරියද මේ 48000 නේද? 48000 හොඳයි අපිට වඩා හොඳ පඩියක් ගන්න. ඊළඟට කියනවා මේ බලන්නකෝ ආහාර ගමන් වියදම් සහ ඉතිරි කිරීම වලටද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද වියදම් වන මුළු වියදම රුපියල් 25000ක් නම් අධ්‍යාපන කටයුතු සඳහා වැයවන්නේ මුළු ආදායමෙන් කවර කොටසක්ද? දැන් මෙයාගේ වැටුප කොච්චරද? මුළු පඩිය කොච්චරද? 48000යි. එතකොට ගානේ දීලා තියෙනවා ඛණ්ඩයි ඉතුරු කරන්නයි ළමයින්ගේ වැඩවලටයි යනවලු 25000. මෙයාට වෙන වැඩ නැල්ලු. ડોක්ටර්ස්ලා හම්බෙන්නේ නැහැ. වාහන වලට තෙල් ගහ ගමන් නියදම් කියලා තියෙනවා නේද? ඇඳුම් ගන්නෙ නැහැ. ওই විදිහට තියෙනවානේ. ඉතුරු කරනවානේ. එතකොට දැන් මෙයාගේ වියදම් ඔක්කොම මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. දැන් මේ ගාන අනුව මෙයාට වියදම් වෙන මුදල් මොනවද තියෙන්නේ කියන්නේ? මොනවද මෙයා වියදම් කරන්නේ? ගමන් වියදම් තියෙනවා. තව ආහාර වලට හොයාගත්තා. තව ඉතුරු කරන්න හොයාගත්තා. තව අධ්‍යාපනයට හොයාගත්තා. උත්තරේ තියෙන්නේ. ඔය ඔක්කොම කරන්න මෙයාට හම්බෙන්නේ රුපියල් කොච්චරද? 48000යි. ඔය ඔක්කොම කරන්න මෙයාට හම්බෙන්නේ රුපියල් කොච්චරද? 48000යි. ගානේ දීලා තියෙනවා මෙන්න මේ කොටස් ටික මේ බලන්න. මොනවද දීලා තියෙන්නේ? ආහාර
ගමන් වියදම් ඉතුරු කිරීම. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු. ඒ ඔක්කොටම වියදම් වෙනවලු කොච්චරද? 25000. අහනවා අධ්‍යාපන කටයුතු සඳහා වැය වන්නේ ආදායමෙන් කවර භාගයක්ද? කොහොමද හොයන්නේ? කොහොමද ඒක හොයන්නේ? මේ බලන්නකෝ මේ චුට බලාගන්න. මේ ගානේ මම මේ හරි පොඩ මකලා දාන්නම් ඈ. මේ හරි පොඩ මකන්න මම මෙතන හදන්නට ඉඩමදි. මේ බලන්න. මේක කියනවා ආහාර ධන ආය මොකද්ද? ගමන් වියදම් ධන ඉතුරු කිරීම. මේ ඔක්කොටම යන මුදල රුපියල් කොච්චරද? 25000යි. ඉතුරු කරන්න කොච්චරක් යනවා කියලා අපි හොයාගත්තද? තව තියෙනවා sorry අධ්‍යාපනයක් තියෙනවා. අධ්‍යාපන කටයුතු වලටත් ඔය හතරටම යනවලු රුපියල් කොච්චරක්ද? 25000. ඉතුරු කරන ගාන ඒගොල්ලෝ දීලා තියෙනවා කොච්චරක්ද? 3000. අපිට බැරිද මේ දෙන්න හොයාගන්න? ඔයාලට මතකද දෙවෙනි කොටස බලන්නකෝ. දෙවෙනි කොටසේ මොකද්ද අපි හෙව්වේ බලන්න. අපි දෙවෙනි කොටසේ මොකද්ද හෙව්වේ? ආහාර ධන ගමන්නේ දෙව්වේ. ආහාර වලටයි ගමන් වියදම් වලටයි අපි හොයාගත්ත දෙවෙනි කොටසේ භාගයක් විදිහට කොච්චරක්ද? 8න් 3යි. ඒ කියන්නේ මුළු පඩියෙන් 8න් 3ක්ම වියදම් වෙන්නේ මොනවටද? ආහාර වලටයි ගමන් වියදම් වලටයි. එහෙනම් මුළු පඩිය කීයද මෙයාගේ? 48000. එහෙනම් මම හොයා ගන්නවා ඒකෙන් 8න් 3ක් කීයද කියලා. එතකොට 1යි 6යි 6 වරක් 3 කීයද? 18000. ඒ කියන්නේ මුන් දෙන්නගේම එකතුව කීයද? 18000යි. එහෙනම් මට බැරිද මේකෙන් අධ්‍යාපනයට යන ගාන හොයාගන්න? පුළුවන් නේ? එහෙනම් අධ්‍යාපනයට යන ගාන හොයන්න මොකද කරන්න ඕනේ? 25000න් අඩු කරනවා අර දෙන්න එකතු කරලා එන උත්තරේ. කීයද එන්නේ? 21000ක් අඩු වුණාම රුපියල් 4000. හරිද? ඒ කියන්නේ මෙයාට ওই ක්ලාස් වලට රුපියල් කීයක් වියදම් වෙනවලුද? 4000ක් අහනවා මුළු ආදායමෙන් කවර කොටසක්ද? එතකොට මෙයාගේ මුළු ආදායම කොච්චරද? 48000යි. එහෙනම් 48000න් කොච්චරක් වියදම් වෙනවද? 4000. මම බිංදු 3ට බිංදු 3ක් කැපෙනවා. 4ට 1යි 48ට 12යි. උත්තරේ කීයද? 12න් 1ක්. ඔන්න ඔහමයි හොයන්න වෙන්නේ. ඒක නම් මං හිතන්නේ කවුරුත් හදුවේ නෑනේ. ඒක ටිකක් අමාරුයි. ටිකක් කියන හොඳටම අමාරුයි නේ. අර උඩ මේ දීලා තියෙන වාක්‍ය කෑල්ලෙන් තමයි මම මේක ගත්තේ. මේ තියෙන්නේ. ඕන් ඔය රවුන්ඩ් කරපු කෑල්ලෙන් තමයි මම ඔය පළවෙනි වාක්‍යය හදාගත්තේ. ඊට පස්සේ ඉතුරු කරපු මුදල අපි කලින් ඒගොල්ලෝ දීලා තිබ්බා. එතන මම 3000 දැම්මා. ආහාර වලටයි ගමන් වියදම් වලටයි අපි භාගයක් විදිහට හොයාගත්ත 8න් 3ක් කියලා මං කරේ මුළු පඩියෙන් 8න් 3ක් බැලුවා. එතකොට මට අර එහා පැත්තේ මං හෙව්වේ 18000. ඒ 18000 කියන්නේ එතකොට මුළු පඩියෙන් කොච්චරද? 8න් 3ක්. ඒක තමයි ඛණ්ඩයි යණ්ඩයි වියදම් වෙන්නේ. ඒ දෙකත් මම මෙතනට ගන්නවා. එතකොට මට එනවා අධ්‍යාපන කැල තනි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අධ්‍යාපන කොටස දන්නේ නැහැනේ. භාගයක් විදිහට තිබ්බනම් ලීස්. right උත්තරේ එන්නේ එතකොට 12න් 1ක්. අන්තිම වීඩියෝ බලන්න. තුනයි. ඌට කවර වෙන්නේ එක? අනවල් බලන්නේ.
ඒ හතරවෙනි කොටසට වල තුන්වෙනි කොටස හදාගත්තානේ. හතරවෙනි කොටසට ඔන් ඔය රවුම් කරපු අගන්ති කැලේ තමයි මම ඔය දාලා තියෙන්නේ. එච්චරයි. ඒකේ දන්නේ නැතිව මම හොයාගත්තා. එහා පැත්තේ තියෙන දන්නේ නැති එක්කෙනා. මේ 18 10 මම වෙනම හෙව්වා. හරි. හොයලා ඒක තමයි මම මෙතනට දැම්මේ 18 1000. 3000 ගානේ දීලා තිබ්බා. right. හදාගත්තද? ඉවරය. 37 පිටුව පෙරලා ගන්නකො ඔයාලගේ පොතේ. 4 වෙනි ගාන. 37 පිටුවේ 4 වෙනි ගාන ට්‍රිප් එකක් යන ගාන. හදන්න බලන්න. අනිල්ගේ ගාන. ඔව් අනිල්. මම හිතුවනේ එන්න මම අනිල්ගේ ගාන දාලා එන්නම්කෝ. ප්‍රශ්න ලියන්න එපා ඔයාලා. මේ ගාන මේ තියෙන්නේ චාරිකාවකට නිරත වූ කියලා තියෙන්නේ. ආන් ඒක. ඔව් මෙන්න මේක කීය 30 මං කිව්වේ 37 පිටුවේ. sorry. අර උඩ අභ්‍යාසය මිස්ටේක් කෙනෙක්. right. මේක එකපාරට නම් වලට කරන්න බැරි වෙයි. මේ ගාන කොටස් කඩා ගන්න වෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මුලින් ඉඳන් කියවලා බලන්න. කොහොමද වෙන්නේ කියලා. ගානේ කියනවා චාරිකාවක නිරත වූ අනිල්ට ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලෙන්. ඒ කියන්නේ දැන් චාරිකාවට ලොකු මුදලක් යන්න ඇතිනේ. සමහරට ඇඳුම් ගන්න නැති, බස් වලට දෙන්න නැති, කණ්ඩ බොණ්ඩ යන්න නැති, ටිකට් වලට යන්න නැති. ඔය ගොඩක් දේවල් තියෙනවා. ඒ සම්පූර්ණ මුදලෙන් අම්මද වැඩිපුරම ගාන ගිහින් තියෙන්නේ මොකේද බලන්නකෝ. කන්න. රුපියල් 700ක් ගියා නම් 400ක්ම ගිහිලා තියෙන්නේ කන්න. ඔයාලත් එහෙම නේ නැක්කෙලින් ඉඳන් කන එකනේ කරන්නේ. හරි. ඒ කියන්නේ 7න් 4ක් තමයි කන්න ගිහින් තියෙන්නේ. 7න් 4ක් කෑවනම් කොල්ලනේ තව කොච්චරක් ඉතුරුද? 7න් 3. ඒ ඉතුරු මුදල ඒකෙන් මේ ඒ ඉතිරියෙන් අර අඩු කරලා එන උත්තරෙන් 3න් දෙකක් තමයි මොනවද? ගමන් ගාස්තු. අන්න මතක තියාගන්න. ගමන් ගාස්තු කියන්නේ එහෙනම් ඉතිරි මුදලින් 3න් දෙකක්. පොඩක් කල්පනා කරලා හදන්න බලන්න. තාප්පිස් නෝවා ඉන්නවද අතරේ? ඒක්ෂාවනේ
ඉවරයි. හරිද? හොඳයි. අද මේක නෑ.
හරි බලමු මේ ගාන. right මේ බලන්න. ඔන්න පොඩක් අහගන්න. මේකේ දැන් කියනවා 7න් 4ක් මොනවටද වියදම් උනේ මෙයාට? ආහාර වලට. එහෙනම් අපි හොයාගමු ආහාර වියදම් වූ පසු ඉතිරිය. ඒක කොහොමද යන්නේ? 7න් 7න් අඩු කරනවා 7න් කීයක්ද? 4ක් උත්තර එනවා 7න් 3ක්. ඒක තේරුණාද ඔයාලට? හරිනේ. ඊට පස්සේ ගමන් ගාස්තු කොච්චරද කියලා බලන්නකෝ මේක කියවලා. ගමන් ගාස්තු කොච්චරද? මේන් තියෙනවා. ඉතිරියෙන් කොච්චරද? 3න් 2ක්. අනිවාර්යයෙන්ම ඉතිරිය දාන්න ඕනේ. එහෙනම් ගමන් ගාස්තු කියන්නේ ඉතිරියෙන් 3න් 2ක්. අපි දැන් ඉතිරිය හොයාගත්තා. කීයද ඉතිරිය? කෑවට පස්සේ ඉතුරු කොච්චරද? 7න් 3යි. ඒකෙන් 3න් 2ක්. එතකොට 3ට 3 කැපුණාම උත්තරේ කීයද? 7න් 2යි. ආවද මේ උත්තරේ? මේ උත්තරේ ආවද? right. ඊට පස්සේ දැන් ඔන්න ගමන් ගාස්තු හොයාගත්තා. ඛණ්ඩ ගියපු ගාන මෙතන තියෙනවා. ඒ හැර අනෙකුත් වියදම් කොච්චරද? අනෙකුත් වියදම් 800. එහෙනම් අපිට බැරිද මේ දෙකටම ගියපු ගාන බලන්න? අයකොල්ලනේ මේ දෙකටම ගියපු ගාන බලන්න බැරිද? පුළුවන්. කොහොමද බලන්නේ? 7න් 3 නෙමේ. කවුද එකතු කරන්නේ? හරි. ආහාර වලටයි ගමන් වියදම් වලටයි දෙකම බලමු. ඛණ්ඩ කොච්චරක් ගියාද? 7න් 4ක්. ගමන් ගාස්තු කොච්චරද? 7න් 2ක්. ඔක්කොම එතකොට වියදම 7න් 6යි. ඒ කියන්නේ දැන් ගමන් ගාස්තු වලටයි ඛණ්ඩයි 7න් 6ක් ගිහිල්ලා තියෙනවා. තව කොච්චරක් ඉතුරුද? 7න් 1ක්. සමහරවිට ඒවා එක එක්කෙනාට අරන් දෙන්නේ මොනවද නේ? ගමනක් ගිහුවම අරන් එනවනේ නේද? මං කියන අම්මලාට තාත්තලාට නංගිලාට මල්ලාට මොන හරි අයිටම් එකක් පොඩ්ඩක් ගෙනත් දෙන්න මේ පූජානේ. අයිටම් කියන්න බෑ තියෙන්නේ මොනවද? පැණි වලලු කියයි. එව්ව මං කියන්නේ. එහෙනම් අපි බලමු වෙනත් වියදම් කොච්චරද කියලා. එහෙනම් වෙනත් වියදම් කියන්නේ 7න් මුළු වියදම 7න් 7යි. දැන්ට වියදම් කීයක් තියෙනවද ඔකස්සේ? දෙකක් තියෙනවා. ඒ කියන්නේ 7න් 6 අඩු කරනවා. එතකොට එනවා 7න් කීයක්ද? 1ක්. මේ 800 කියන්නේ මොකක්ද එතකොට? ඒකම තමයි. එහෙනම් වෙනත් වියදම් කියන්නේ රුපියල් 800. එහෙනම් අපි මොකද කරන්නේ? 7න් 1 සමාන කරනවා 800ට. එහෙනම් මුළු වැටුප කියලා කියන්නේ මුළු වැටුප නෙමෙයි. මුළු මුදල කියලා කියන්නේ 8 වරක් 7 5600. ඌ මාරු ට්‍රිප් එකක් ගිහලා තියෙනවා. කාගේද 5600 අවසානයේට ආවේ? very good. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 දෙනෙක් හදලා තියෙනවා. ගොඩක් හොඳයි. right හදාගන්නකෝ ඒක. අපි ඊළඟ පාඩම මොකක්ද තියෙන්නේ? පොඩි. එතන උලන් ඉන්නේ නැහැ කොහොමද? එතන උලන් ඉන්නේ නැහැ. හරිද මේක?
දෙවෙනි ගාන බලන්න. කොහොමද දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන හදලා අවසන් කරමු. තත්කාල දෙවෙනි ගාන බලන්න. පොතේ දෙවෙනි ගාන. පොතේ. ඔව්. අඹ ගාන. නෑ මුදල ගාන. පොතක්. මේ ගාන පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් හොඳටම බලන්න. මේ වගේම ගානක් කොල්ලනේ මතක තියාගන්න O level විභාගයට ඇවිල්ලා තියෙනවා මේ වගේම ගානක්. හරි? ඔය ගානම වගේම එකක් O level වලට ඇවිල්ලා තිබ්බා. චුට්ටක් කල්පනා කරලා හදන්න ඕනේ. නැත්තම් නිකම්ම අමාරුයි. බලන්නකෝ මේ ගාන පොඩ්ඩක් කියව ගන්න. මේක කියනවා මුදලකින් ඔයාලට මතකද ඉඩම් කතාව? අර මොකද පල්ලියට පූජා කරපු කතන්දරේ? ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මුදලකින් භාගයක් ඒටද ඉතල තිබෙත් ඔකමයිනේ. තුනෙන් එකක් පුතාටද කියලා තිබ්බේ මතකද ඒක? ඒ වගේම එකක් ඈ. භාගයක් ඒටද තුනෙන් එකක් නෙමෙයි බීට දීලා තියෙන්නේ. කොච්චරක්ද? මේ කොච්චරද දීලා තියෙන්නේ? ඉතිරියෙන්. එහෙනම් ඉතිරියෙන් දීලා තියෙන කෙලින්ම තුනෙන් එක දාන්න එපා. ඉතිරියෙන් තුනෙන් එකක් බීට දුන්නලු ඊට පස්සේ ඉතුරු ටික දුන්නලු සීට. අපි මෙහෙම වැඩක් කරමු. මේකේ නායකයෝ කී දෙනෙක් ඉන්නවද? කොල්ලෝ කී දෙනෙක් ඉන්නවද? කොල්ලෝ කී දෙනෙක් ඉන්නවද? කොල්ලෝ හරි මුණුන් හරි කී දෙනෙක් ඉන්නවද? 3 දෙනයි. එහෙනම් අපි ඒ 3 දෙනාට මෙහෙම කොටු තුනක් ගහගමු. එකෙක් කවුද? A. අනිකා B. අනිකා C. Aට කෙලින්ම දීලා තියෙනවා කොච්චරක්ද? එහෙනම් ඒක ඇතුලේ දාන්න පුළුවන් දෙකෙන් එක. B ට කෙලින්ම දීලා තියනවද? නෑ. B ට දීලා තියෙන්නේ කොච්චරක්ද B? එහෙනම් B ට ඉන්නේ ඉතිරියෙන් කොච්චරක්ද? 3න් 1ක්. C ට දන්නවද? නෑ. එහෙනම් අපි ඉස්සලාම හොයාගමු මොකද්ද? ඉතිරිය. කාට දුන්නට පස්සේද? A ට දුන් පසු ඉතිරිය. ඒට කොච්චරක් දුන්නද බලන්නකො ගානේ දෙකෙන් එකක්. එහෙනම් මුළු මුදල කොච්චරද? දෙකෙන් දෙකයි. ඒකෙන් අඩු කරන්න දෙකෙන් එකක්. ඒත් උත්තරේ භාගයම තමයි. භාගයක් දුන්නා නම් භාගයක් ඉතුරුනේ කොහමද? නේ? ඕකද දුන්නේ C B ට? නෑ. B ට දුන්නේ කොච්චරක්ද? B ට දුන්නේ ඉතිරියෙන් කොච්චරක්ද බලන්න? 3න් එකක්. නිකම්ම 3න් එකක් නෙමෙයි ඈ. මේ තියෙන්නේ මම රවුන්ඩ් කරලා. ඉතිරියෙන් කොච්චරක්ද? 3න් එකක්. අපි ඉතිරිය හොයාගත්තා. ඉතිරිය දෙකෙන් එකයි අල්න යන්න 3න් එකයි. මේක සුළු වුණාම උත්තරේ ප්‍රවීන් 6න් එකයි. ඒ කවුද 6න් එක? B ට බං B ට මේ තියෙන B ට දුන් කියලා. එහෙනම් B ට දැන් හොයාගත්ත කොච්චරක්ද? 6න් එකක්. දැන් C ට බලන්න මොකද කරන්න ඕනි කියන්නේ? අර දෙක කියන්නේ මොකද්ද? මේ දෙක එකතු කරන මුළු ගානේ මොකද කරන්නේ? අඩු කරනවා. එතකොට C වලට එන කොටස එනවා. අන්න හදමු. අග්ගල් හදා ගන්නකො. ඔයගේ පොඩි කොටු තුනක් දාලා පැත්තක දාන්න. එතකොට ලේසි. දීලා නැති ඒවා යටින් ලියන්න. හොයාගත්ත ඒවා ඇතුලෙන් දාමු. එකපාරම
හරි. එහෙනම් අස්සපොට කඩු වෙච්ච ඉලි මම අරින්නම්. ඉතුරු කොටස් ටිකේ නම් අපි ලබන සතියේ බලමු. මේක try එකක් දාන්න හදන්න. තව ගණන් කීයක් තියෙනවද මේ අභ්‍යාසෙ? එක තියෙනවා. එක නැද්ද අපි එක කරාද? එක කරා දෙකක් කරාද? එක විතරයි කරේ. ඉතුරු ගණන් තව කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඒක කොයි අද දුන්න ටියුට් එකේ පළවෙනි ගානයි ලබන සතිය කරන් එන්න. හරි? අද දුන්න ටියුට් එකේ පළවෙනි ගානයි ඊළඟට ඔය දීලා තියෙන අභ්‍යාස මාලාවේ ගණන් ටික ලබන සතිය කරන් එන්න. ඊළඟ සතිය පටන් ගන්නවා 4 වෙනි පාඩම. භාග අවසන් නැහැ. මම භාග ඔය ටියුට් එකේ හැම ගානක්ම පළවෙනි එක කරා. ඔය ටියුට් එකේ හැම ගානක්ම මම සතියකට එක ගානක් ගානේ කරනවා. පුරුදු වෙනකම් කරමු. ඔක පුරුදු වෙමු අපි. එහෙනම් මම පන්ති අවසන් කරනවා. හරි. එහෙනම් ඔය දෙන්නත් අනිවාර්යයෙන්ම කරලා තියන්න. අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. හරි. හෝම්වර්ක් ටික මතකයිනේ?